මාලි මට උදව් කරන්න. මාලි මට උදව් කරන්න. මෙලවර හක් නෑ. මේවත් එක බුලන්ද ගන්නේ බත් කන්න. මෙලවර හක් නෑ. යකෝ හම්බ කරලා ගෙනත් දෙන එක මුන්ට බෑනේ හරියට උල ගන්න. ඈ? මොකද අනේ කෑ ගහන්නේ? දැන් දුවත් කෑවේ? කොහෙද ඉතින්? දවස් 30න් බුලත් හපේනේ කටේ. කෑම වල රසගුණත් තේරෙනවද? නෙමේ. ඔබට රාගෙන උගන්නන්නේ නෙප හරිද? යකෝ අපේ ගෙවල් වල හොඳට රහට කාලා බිල හිටපු මිනිස්සු අපි. නම මෙතන රාගෙන උගන්නන්න. දැන් තමයි කෑම වල රහ නැත්තේ. ඒ දවස්වල වලු තූරගෙන කෑවේ? වලං හුරන්න නෙවෙයි පොලේ ගහන්නේ මට හිතෙන්නේ. මේවා කන්න බෑ ඔයි. උයලා දෙන දේ කන්න පිළ නැහැ. කවුද දන්නේ? රහට උයලා දෙන්න කවුරු හරි ඉන්නවද කියලා? මට කතන්දරයක් කියන්නේ නෝනේ. ආපියෝ බත් එක. ඇයි අම්මේ මේ මොකද අනේ මේ හැමදාම රණ්ඩු වෙන්නේ? තාත්තා ඉස්සර වගේ නෙමෙයි පුතේ. මාත් එක්ක රණ්ඩු වෙනවමයි වැඩේ. දැනුත් බත් එක පොලේ ගැහුවා. මාත් එක්ක දැන් අඩව් අල්ලනවා. අනේ මන්ද තාත්තට මොණයක් එක්ක වෙලද කියලා. අම්මා අඬන්න නැතු ඉන්න. විවිධ හේතු මූලික කරගනිමින් සිසිර දේවිකා සමග විටින් විට රණ්ඩු අල්ලද්දී ඔවුන්ගේ දියණිය දිලිනී ඒට මැදිහත් වී සමතේකට පත් කරනු ලැබුවා. සමන්ති සමග පතල් ජයන්ත විවාහ වී ජයන්තට පරම්පරාවෙන් ලැබුණු ඉඩමක වාසය කළා. රස්සාවට ඇහැලියකට යනවා. අනික ඔයා එදා ඉඳන්ම දන්නෝනේ. මං කරන්නේ පතල් රස්සාව කියලා. එහෙනම් ඉතින් සති ගානකට එන්නේ නැති වෙයි. ඔයාට ඔක නුහුරු දෙයක් නෙවෙයිනේ. ඔයා ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. මං ගිහිල්ලා සල්ලි ටිකක් එවන්න. මට තමයි පාළු. මේ ගෙදරට තට්ට තනියම ඉන්න ගියාම දරුවෙක්වත් හිටියනම් ඒකටත් නේ වෙලා වෙන්න එපා. අනික දෙයියෝ දෙන වෙලාවට ඕන ගන්න. ඔයා ඔය ගැන හිතන්න එපා. ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න හොඳේ. මං ගිහින් දෙන්නම්. මට දැන් උඹලගෙන් වැඩක් නෑ. හරි? මට උඹලගෙන් වැඩක් නෑ. උඹලට මං වැඩකුත් නෑ. මට උඹලගෙන් වැඩකුත් නෑ. ඇයි බා? උඹලට දැන් හරියට බට්ටිංගක් උයා ගන්න බෑ.
ඈ එබන් උඹලට කෑම එක අමතක වුණා. අමතක වුණා. අනේ මේ කෑවනම් බිව්වනම් ඕන ජවුසම නටාගෙන ගේ ඇතුළට ගිහිල්ලා. හෙටයින්ද දීගෙන යන කෙල්ලෙක් ඉන්නවා ගේ ඇතුලේ. හරිද? ඔව් මං බිව්වා මං කෑවා. ඔබ මයි කෙල්ලටවත් උගන්නපන් රසට කණ්ඩු යන්න. නැත්තම් ඉතින් ඒකිගේ මිනිහටත් වෙන්නේ මට වගේ පිට හෝටලයකින් කන්න. පිට හෝටලේ. මේ දැන් තමයි කෑම රස නැත්තේ. කවුරු හරි ඉන්න ඇතිනේ මේ ගානේ රස උයලා දෙන්න. මොකද්ද අර ඔබ කිව්වේ? ඈ? කියපන් බලන්න. මොකද්ද ඔබ කිව්වේ? ගෑණියේ ඉතින් දන්නේ නැහැ සිතර ගන්න හරිද? පුළුවන් තරම් ජවුසන් නටනවා. ජවුසන් නටලා මේ ජවුසන් ඒ මිනිසුන්ට ආරංචි කරලා මේ කවුරු කඩලා දානවා. කොහෙද ඉතින්? පරම්පරාවෙන් නම්බුව දේපල කාර් බාර් යාන වාහන මොනවා ලැබුණත් අවුතර මොලේ කියන එක දීලා නෑනේ. බයි මමයි දැන්න මගේ පරම්පරාව. තම පියාගේ හැසිරීම නිසා පවුලේ වඩාත් පීඩාවක් වින්දී දේවිකාටත් වඩා ඇගේ දියණිය වූ දෙලිනි. ඒ නිසාම දෙලිනි තම පෙම්වතා වූ සිරිමල්ට ටිකින් ටික ලංවන්නට වුණා. මාස 3කට පස්සේ නිවාඩු ආවේ ඔයා ඔය බුම්මන් ඉන්නවා බලන්න නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ ගෙදර ප්‍රශ්නයක් සිරි. අම්මයි තාත්තයි හැම වෙලේම රණ්ඩු වෙනවා. අනේ මන්ද එදෙන්නට මොනවා වෙලාද කියලා. කොහොමත් ඉතින් සිසිර මාමා කේන්තිකාරයනේ. පොඩ්ඩ ගෑවෙන්න බෑ. හැබැයි මේ ප්‍රශ්න ඔක්කොම මේ ළඟකදී ඉඳලා. ඔයා ගණන් ගන්න එපා. මේ අපි අර පන්සලට යමුද අද හවසට? කාලෙකින් ගියේ නැහැ. අනික ඔය ප්‍රශ්නත් ඔක්කොම අමතක වෙලා යයි. තමාට ගෙදරින් එන පීඩනය සහ ප්‍රශ්න ගැන දිලිනි නිතර තම පෙම්වතා වූ සිරිමල් සමග කතා බහ කරන්නට වුණා. එබැවින් සිරිමල් සෑම විටම ඇයව සතුටින් තබන්නට උත්සාහ ගත්තා. දේවිකාව එපාවීමත් සමගම සිසිර තම වයස සහ යුතුකම් වගකීම් ගැන නොසිතා සමීප වූයේ තවත් විවාහක කාන්තාවක් වූ සමන්ති වෙතයි. මෙහෙලා බෙදාගෙන බං කන්නේ බෙදලා දීපන් බඩගිනි. නෑ අනේ ඇඟට ටිකක් අසනීපයි වගේ. කැරකුළු කුයි ඔලු කෙක්කුම් කුයි ආවා. ඇඟට ටිකක් පණ මදි වගේ. ඔහොම ඉන්නකෝ. නෑ ඕන පස්සේ ගමු. ඒකනේ මොකෝ එකපාරටම. මටත් හිතා ගන්න බෑ. ඒත් මට හිතෙනවා දරුවෙක් පිස්සුද? ඈ? තමන්ති මේ උඹයි මිනිහයි ඔබ බලාගනින් හරි? මේ මාවනම් අල්ලගන්න ලෑස්ති වෙන්න. මිනිහා මාස දෙකකින් ආවද පතලට ගිහින්?
නිකන් ඵලයන් සමන්තිය යන්න අනුකම්පා කරලා උදව් උදව් කරන්න ආවම උඹලත් එනවා කරේ නගින්න. ඈ? බේබිනිය උඹයි ඕනම ගුලක් කරගන්න. ඒ දුවනේ එකක් වගේ කියනවනේ මමද? ඒ දෙහිරේ ඔක්කොම මට වෙන්නේ. මේ ගමේ උන් හිතාගෙන ඉන්නේ මං ලෙමියනේ. මං මොනවද ගමේ උන්ට මොකද? ගෙදර උන්ට වැඩමුත්. අනේ. ඒගැවිල්ලා සිසිලගේ එළිය. සිසිලගේ එළිය. ඔය අඬන්න එපා පුතේ. තාත්තගේ හැටි ඔහොම තමයි. ඔය බලන්නකෝ. අහල බල හැමෝටම ඇහෙනවනේ අම්මා. ලැජ්ජයිනේ. මොකක්ද අනේ මේකේ තේරුම? ගමේම ප්‍රියමනාප තරුණියක් වීමත් ජම්මිට වැඩිය පුරුද්ද ලොකුයි. දහම් පාසලේ ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමත් නිසා ගම්වැසියන් ඇයට ආදරය ගෞරවය කළද සිසිරගේ හැසිරීම දිලිනීට යම් අපහසුතාවක් ගෙනාවා. තමාගෙන් සමන්තීට දරුවෙක් ලැබෙන්නට යනවා යැයි සමන්තී පවසත්තේ සිසිර තව තවත් කෝපාවිෂ්ට වුණා. මම මේ එනකන් තමයි බලන්න හිටියේ. ඇයි? ඇයි තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. සමන්ති ඕක කියපන් උඹේ මිනිස්සයාට. දැන් මට කිව්වා කියලා වැඩක් තියනවද? මිනිස්සයා ඉන්න මාසෙකට එක සැරයක්. මේකට වගේ කියන්න ඕන ඔයා. යකෝ බුලත් ටිකක් කන්න උඹලා ගෙදරට කොට වුණාම උඹලා තව කතන්දරයක් කියනවා. දැන් ඵලයන් සමන්ති යන්න. බුලත් ටික විතරම කැවලම් මන්ද. මේ අපරාධ කරේ ඔයා. මේ දරුවගේ තාත්තා ඔයා. සමන්ති මේ ගෙවල් වලට ගොඩ වුණේ මං විතරද? ඒවා කියපන් උන්ට. යකෝ මෙතන මට ඔවා කියන්නේ. මම මැරෙනවා. මේ අපරාධ කරේ ඔයා. මල්ලිදේ පඩිනවා. එනම් සමන්තී දෙකින් දිගටම කියා සිටියේ ලැබෙන්නට සිටින දරුවාගේ පියා සිසිර බවයි. මේ නිසා සිසිර සහ සමන්තී අතර නිතර රණ්ඩු සරුවල් ඇති වුණා. ලැබෙන්නට සිටින දරුවා සම්බන්ධයෙන් සමන්තී උබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටියේ තම විවාහක ස්වාමියාගේ ස්වරූපය ඇය හොඳ හැටි දන්නා නිසායි. සමන්ති මොකද්ද මේ ගම්මු කියන කතන්දරේ? මොකද්ද? මං ගෙදර නැති අතරේ එක එක ගෙරින්ගනම කියන්නේ. කවුද ඒ එනගාන කතාව කිව්වේ? ඔබට කියපු එකකින් වැඩක් නැහැ. මට ඇත්ත කියපන්. මං ගෙදර නැති අතරේ එක එක ගෙට එනවද? එහෙම නැත්තම් ඔබ එක එක ගෙට ගෙන්න ගන්නවද? අනේ පිස්සුද? ඔයාට මාවද විශ්වාස එක එක කියන කතාවද විශ්වාස? විශ්වාස? අනේ මං ඒකත් බලා ගන්නම්. හැබැයි ඔබ එකක් මතක තියාගනින්. තමයි පතල් ජයන්ත. අන්න එක හොඳට මතක තියාගනින්. මලවි කාර. කාර. ඇයි තමයි කොහොමද මේ අපේ තාත්තයි කෙරුවව තමයි කොහොමද අනේ යන්තුමක් අත කරත් මේ දහම් පාසල උගන්වන්න යන්නේ මං තාත්තට හැමතිස්සෙම කියනවා ඔය එක එක මිනිස්සුත් එක තැන් තැන් වල බොන්න එපා කියලා. කොහෙද ඉතින් අහන එකක් ලැජ්ජාව තන තන බීලා තඟලනවා කෑ ගහනවා
වෙන වෙන දේවලුත් මට ආරංචි වෙනවා. මොනවද ඒ ආරංචි? මට ඒවා කියන්න බෑ. අම්මයි කනට මේ ආරංචි වෙයි. අන්තිමට වෙන්නේ අපිට මේ ඉඩ කඩලුත් දාලා මේ ගමනුත් යන්න වෙන එක. අම්මට වෙන්නේ ඒ ඔක්කොම වෙනකම් බලන් ඉන්න එක. අඬන්න එපා මයි පුතේ. අපි තව ටිකක් ඉස්සරහ බලමු. ඉවසන්න. ඉවසලා දැන් හොඳටම ඇති වෙලා තියෙන්නේ අම්මේ. කොච්චර කියලා ඉවසන්නද? මට හොඳටම ඇති වෙලා තියෙන්නේ. අයි තාත්තා මෙහෙම. මං තාත්තට කොච්චර කිව්වද පුතේ ඔක නවත්තන්න කියලා? මේ මිනිස්සු නවත්තන්නේ නැහනේ. අනේ අම්මේ අපි කොහොමද ඇඳුමක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ? කරන්න දෙයක් නැහැ පුතේ. මේක අපේ ලැබීම. මගේ පුතේ. ඔයා මේ වෙලාවේ කල්පනාවෙම ජීවත් වෙන්න ඕනේ. අපි කොච්චර කල්පනා හිටියත් වැඩක් දැම්මේ? තාත්තා අර විදිහට හැදෙන්නේ. මේ මිනිස්සුන්ට කිව්වට කොහොමවත් මේ වගේ දේවල් නතර කරගන්න බෑනේ මයි පුතේ. ඒයි කොහමද යන්නේ? මං ගහවෙම තමයි හිටියේ. ඇයි තමයි? උඹලට අනුකම්පා කරලා අපේ මිනිහා සැලකුවට හොඳ කතන්දරනේ හදලා තියෙන්නේ. මේ උඹත් එක කතා කරුවා කියලා මොකද්ද හදලා තියෙන පදේ? පදේද? මේ එක කතන්දර නම් හදලා ඇති. ඒ වුණාට මේ හම්බෙන්න ඉන්න දරුවගේ තාත්තා සිසිර. අම්මද බල මේකේ කටේ උජාරුව. පට්ට කයිරා ටික අම්මන්ටි. එක එකා ගෙට ඩග්ගගෙන මුන් රින්ගෝල ගේ අස්සට එනවා මෙතන අපේ දොරවලට තට්ටු කරන්න. තෝගේ කටට හෙන හතම ගහන්න ඕනේ යකෝ. හෙන? උඹලට කො හෙන ගහන්න ඕනේ? මට මේ කරපු අපරාධෙට. අනේ පත්තිනි අම්මා. මම උඹලව මරාගෙන බැලෙනවා. මරාගෙන බැලුවා. පුත මම්මා. කොලෙ මෙතන. එන්නට මේ පළාත මගේ ඇස් දෙකට පේන දැනගනි. පට්ට කයිරා ටික අම්මන්ටි. බසපර නීතිනේ. නැගිටවා. නැගිටවා. මේ මොකද? මොකද? මට ගමේ බැහැලා යන්න නෑ. එක එකගෙන් කතන්දර අහනවා. පොළු වැඩ. මොකද්ද මං කරේ? මොකද්ද මං කරේ? නොකරේ. තමාට එල්ලවන සියලු අපහාස උපහාසයන් මැද ඒ සියල්ලම තනිවම විදතරා ගත්තේ තමාගේ කුසින් උපදින්න සිටින දරුවා නිසයි. අම්මද බල මේකේ කටේ උජාරුව. අම්මන්ටි උඩට ගෙට ඩග්ගගෙන මුන් රින්ගෝල ගේ අස්සට එනවා මෙතන අපේ දොරවලට තට්ටු කරන්න. තෝගේ කටට හෙන හතම ගහන්න ඕනේ යකෝ. හෙන? උඹලට කො හෙන ගහන්න ඕනේ? මට මේ කරපු අපරාධෙට. අනේ පත්තිනි අම්මා. කාලයකට පසු ගමට පැමිණි දිලිනිගේ පෙම්බතා වූ සිරිමල් මේ කිසිවක් ගැන දැන සිටියේ නැහැ. තම රාජකාරි නිවාඩු ලැබී 3 මාසකට පසු ගෙදර එමින් සිටි සිරිමල් පෙරදා රාත්‍රියේ මුහුණ දුන් අත්දැකීම තම පෙම්බතිය වූ දිලිනී සමග පැවසුවා. මහලොකු වීරයා. කොහොම බය වෙලා කොහමද අනේ? බය තමයි. කොහමද දන්නේ මම මෙතනට ආවා කියලා? දිවස්. ඒ ඇත්තට මොකද බය වෙලා වගේ? මොකද උනේ? හොල්මනක්වත් දැක්කද? හොල්මන් තමයි. අර සමන්තයක්ක මැරලවල නේද? ඔව්. බෙල්ල වැලදාගෙන මැරුණේ. මැරලා මාස 3ක් විතර යනවානේ. මං හිතන්නේ මේ ඊයේද කොට 3 මාස දානේ තිබ්බේ. ආපෝ මැරුණ එකමයි හොඳ. හිටියනම් මේ ගමේ මිනිස්සුකට වසන්න නැහැ. මට නම් හිතා ගන්න බෑ.
ඒක නම් කොහොමදත් වෙන්න බෑ. මට ඊයේ රාත් මගදී හම්බුණා. බබෙක් හම්බෙන්න වගේ හිටියේ. කොල්මන. මම උදව් කරන්න යද්දී එකපාරටම අතුරු දහන් වුණා. ඊයේ රාත් ඉඳන් මගේ හිතත් තිගැස්සිලා තියෙනවා. අයියෝ සිරි. ඇයි ළමයෝ මේ තනියම තැන තැන ඉන්නේ? ඔයාට අදුනීකයක් එහෙම නෑ නේද? අපි හරි නේ. අපි පන්සල පැත්තට යනවා. ඔය තේරම හරියයි. හොඳ වෙලාවට අර චිංචි මානිකාව මලේ. නැත්තම් ඉතින් අපිට අර එද්දක් ඇඳන් යන්න වෙන්නේ නැහැ පාරේ. යකෝ ගෑනුන්ව දාලා මිනිස්සු වැඩට ගියාම තනි වෙච්ච ගෑනට ඕකේ කතා අහන්න වෙනවා තමයි බා. කවුද බයිද ඔය විශ්වාස කරන්නේ? එන්න එපා සුද්ධ කරන්න. හිතට අමාරුයි මතක් කරනකොට නේ. පලයන් දෙවිකා යන්න මුන් දන්න දේවල් කුඹුරට ගිහිල්ලා බුලත් ටිකක් ගන්න ඒකේ පැලට කොටුනා විතරයි බම් මං. මං විතරයි දන්නේ. මුළු ගම දන්න කතාවනේ මේක. අනේ අම්මපල්ලා මේකින් මැරිලත් අපිට පාඩුවේ ඉන්න නැහනේ. මේවා පතාගෙන ආපු පාප. මැරිච්ච උන්ට හෙන ඉල්ලන්න එපා දේවිකා. පව් සිද්ධ වෙනවා. එන එකක් නෙමෙයි ඔය. එන කතක් ගන්න ඕනේ. නොදකින් විතරක්. සමන්ති ගෙල වැළලාගෙන මිය ගොස් 3 මාසක් පමණ ගත වෙද්දී ගම තුල විවිධ සිදුවීම් සිදුවන්නට වුණා. සමන්තිගේ අඳුරු ආත්මේ ඉලක්කය වූයේ සිසිරගෙන් පලි ගැනීම වුවත් ඒට ගොදුරු වූයේ දිලිනී. Dul
අපි අංගෙට දිලිනේ. අපි අං දිලිනේ ගෙට. අන්න දිලිනේ. අන්න මොකද පුතේ මේ වෙලා තියෙන්නේ? අන්න එන්න. පොඩි දෙල්ල කරන්නේ. අනේ මට අසාගේ දිලිනේ මොකද දෙන්නේ? ජීවත්ව සිටියදී තමාට කළ අපහාස පීඩන සහ අසාධාරණකම් වෙනුවෙන් පලි ගැනීමට සමන්තිගේ අඳුරු ආත්මය දිලිනීව දවසින් දවස තම ග්‍රහණයට නතු කරගත්තා. සිසිර ආවා. උඹ මාව මරාගත්තා. මගේ දරුවත් මරාගත්තා. ආතයිනේ. දවසින් දවස මියගිය සමන්තිගේ අඳුරු ආත්මේ බලපෑම දිලිනී වෙත වැඩිවෙද්දී ඒ බලපෑම නිසා දිලිනී ඉතා වියරුවෙන් හැසිරෙන්නට වුණා. කිසිදු ප්‍රතිකාරයකට මේ අඳුරු ආත්මේ බලපෑමෙන් දිලිනීව මුදවා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. නමුත් එක් විටක විකෘති ස්වරූපයකින් හැසිරුණු දිලිනී තවත් විටක ප්‍රකෘති ස්වරූපයෙන් හැසිරෙන්නට පටන් ගත්තා. සිසිර මේ පිළිබඳව එතරම් තැකීමක් නොකළද දේවිකාගේ සිතේ නම් දිලිනී පිළිබඳව මහා බරක් හිස මත තිබුණා.
බය වෙන්න එපා මං පුතේ හීනයක් ඔය. නිදා ගන්නවා පුතා. අම්මා ඔයාලා ගිනනවා නිදා ගන්නකො. ඔය හීනයක් පුතේ වගේ හිත. නිදා ගන්න. එහරි නේද? ඕ නෑ පුතේ මොකුත් නෑ නේද? නෑ මම බය වෙන්න එපා අම්මා ඉන්නවා පුතා ළඟ. පුතා නිදා ගන්න. දැන් නිදා ගන්න පුතේ. නිදා ගන්න. අම්මා පුතා නිදා ගන්න අම්මා නිදා ගන්න. අම්මා යන්නේ නිදා ගන්න. America. Real Park. Hari sisirat uding kawat. Oh, yaku munde mi. Sisir monoa keruat ya. Sisir monoa keruat. Mege dalan le. Sisir monoa keruat. Oh sisir keran ne sisir daun de. Hari, mege. Kau jadi mega මේ අසගේ හිටපු කෙලට වෙච්ච වැඩි. ඒක තමයි නැන්ද? මටත් හිතා ගන්න බැරුව ඉන්නේ. මේකනේ පුතේ ඔන්න හොඳට ඉන්නවා. එක පාරටම වෙනස් වෙනවා. අනිත් එක මේ සිහිය නැතුව කියවන පටන් ගන්නවානේ. මං හිතන්නේ නැන්ද අමනුස්ස බැල්මක් වැටලා වෙන්නේ නැති. අපි ඕකට හොඳ කට්ටඩියකුත් ගෙන්නලා ශාන්ති කර්මයක් කරමු. අනේ එහෙමනම් කොච්චර දෙයක්ද පුතේ? කොහෙද මුංගේ තාත්තා හිටියට මේව ගැන කිසි ගාණක් තියෙනවද? ඉන්නකෝ
මම මාමත් එක්ක කතා කරන්නම්කෝ. නැන්ද බය වෙන්න එපා. අද්භූත අඳුරු ආත්මයක් වැහි ප්‍රකෘති සිහිය අහිමි වී සිටි දිලිනී ගැන සිරිමල්ගේ හිතේ දැඩි කම්පාවක් ඇති වී තිබුණා. නමුත් සමන්තිගේ අඳුරු ආත්මය කොයි මොහොතේ කෙසේ හෝ ක්‍රියාත්මක වීමේ අදහසින් ගම පුරා සැරිසරමින් තිබුණා.